සුබෝදෑසනක් වේවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. අද දවස ඔබ සෑම දෙනෙකුටම ජීවමාන යේසුස් වහන්සේගේ තුල ඉතා අවිශ්වාසවන්ත දවසක්, ඔබට ආශිර්වාදමත් දවසක්, සුවබර දවසක්, ප්‍රීතිමත් දවසක්, ජයග්‍රාහී දවසක්. මන්ද ස්වාමින් වහන්සේ ඒ සියල්ලෙන් පූර්ණව සිටිනවා. ඒ නිසා තමයි අපිට ස්වාමින් වහන්සේ අපිට උගන්වන්නේ ඒ ස්වාමින් වහන්සේගේ විශ්වාසවන්තකම තුළ උන්වහන්සේව විශ්වාස කරන දරුවෝ ප්‍රීතියෙන්, නිරෝගීව, සුවයෙන්, සමාදානයෙන් අපට මේ ලෝකයේ ජීවත් වෙන්න පුළුවන්. මේ ලෝකයේ දෙවියන් වහන්සේ ඔබවත් මාවත් තබලා තිබෙනවා. දෙවියන් වහන්සේට මහිමේ පිණිස ජීවත් වෙන්න, දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස මොන දේවල් වුණත් දෙවියන් වහන්සේ ඒ විශ්වාසවන්තකම උන්වහන්සේ සුරකිනවා. උන්වහන්සේගේ විශ්වාසවන්තකම කවදාක්වත් නැති වෙන්නේ නැහැ. ඉතින් මේ උදෑසනත් මම ඔබ සමග බෙදා ගන්න ආසයි සුද්ධ බයිබලයේ හේබ්‍රව සුභාරංචි පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ 13 සහ 14 ඒ පද කීපයක්. නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමින් දැඩි නොවන පිණිස අදයයි කියනුතෙක් දවස්පතාම එකිනෙකෙනාට අවවාද කරන්න. මක්නිසාද අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්න වුණාම්. උදහස් ඉපදවීමේදීමෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගනිල්ලායයි කියා තිබෙන හැටියට අපගේ විශ්වාසයේ පටන් ගැන්ම අන්තිමේ දක්වා ස්ථීර ලෙස අල්ලාගෙන සිටිමු නම් අපි ක්‍රිස්තුස් වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමුව. ආමේන්. ඉතින් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මෙතනදී මම මේ හේබ්‍රව සුභාරංචිය ගැන සභාවටත් උගන්ලා තිබෙනවා යම් කොටසක්. දෙවියන් වහන්සේට ස්තුති. ඉගෙනගත්තු අය තව තවත් ඔබ ස්වාමින් වහන්සේ තුළ මමත් ශක්තිමත් වෙනවා, ඔබ හැම කෙනෙකුත් ශක්තිමත් වෙන්න. මෙතනදී උන්වහන්සේ කතා කරනවා නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමින් දැඩි නොවන පිණිස අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකනාට අවවාද කරපල්ලා. මේ අවවාද කරපල්ලා කියන තැන ඉංග්‍රීසි බයිබලයේ බැලුවොත් එහෙම එතනදී ප්‍රකාශ කරනවා එන්කරේජ් කරන්න කියලා. ආමේන්. ඉතින් මක්නිසාද අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්න වුණාම්. මේක කිසිම අනක් නෙමෙයි. ස්වාමීන් වහන්සේගේ වචනේත් ඒකයි එන්කරේජ් කරනවා. අපි එකින් එක්කිනාව ධෛර්යමත් කරනවා. අප ස්වාමීන් වහන්සේගේ දරුවෝ හැටියට උන්වහන්සේ මේ පොළවේ තබලා තිබෙනවා. අපිව මේ පොළොවේ හිටියට, මේ ලෝකයේ හිටියට ඔබ මම මේ ලෝකයට අයිති නැති බව සුද්ධ ලියවිල්ලේ පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. ඒ මොකද අපිව කැඳවාගත් තනන් වහන්සේ උන්වහන්සේ මේ ලෝකයට අයිති නැහැ. උන්වහන්සේගේ ලෝකයට තමයි අපි අයිති. අපිව කැඳවගෙන තිබෙනවා ස්වර්ගීය සේනාවක් හැටියට, ස්වර්ගීය දරුවෝ හැටියට. උන්වහන්සේ අපිව ස්වර්ගයට ගෙන යන තෙක් මේ පොළවේ උන්වහන්සේ ඔබව මාව තබලා තිබෙනවා මේ පොළවේ කාර්යයන් කරන්න, මේ පොළවේ ජීවත් වෙන්න. ඉතින් ඔබ මම තුලින් තමයි අද ස්වර්ගයේ දෙවියන් වහන්සේ, අද ඔබ මම තුලින් තමයි උන්වහන්සේ ගෞරවයට පත් වෙන්නේ, උන්වහන්සේ ප්‍රශංසාවට පත් වෙන්නේ, උන්වහන්සේ මහිමයට පත් වෙන්නේ ඔබ මා තුලින්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ඔබ මාව අපි මේ කාලයේ විශේෂයෙන් දැන් මුළු ලෝකයාටම ලොකු විශාල තර්ජනයක් වෙලා තිබෙනවා මේ කොරෝනා වෛරසය. ඉතින් ඒ වෛරසය ගැන නෙමෙයි මෙතනදී දැන් මම මෙතනදී ඔබ මතක් කරනවා ඊට වඩා විශ්වාසවන්ත දෙවියන් වහන්සේ කරේ හැම වෙලේම විශ්වාස කරන්න කියලා මම ඔබ හැම කෙනෙකුම මමත් ධෛර්යමත් වෙමින් ඔබවත් ධෛර්යමත් කරනවා. ඉතින් මෙතනදී පැහැදිලි කරන නුඹලාගේ කිසිවෙක් පාපේ රැවටිලිකාරකමින් දැඩි නොවන පිණිස. මෙතනදී මේ පාපය කිව්වම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මෙතනදී මේ හේබ්‍රව ලේඛකයා විශේෂයෙන් එදා ඒ හේබ්‍රවම ජනතාවම ඒ සභාවට කතා කරනවා. මොකද මේ හේබ්‍රව ජනතාව එනම් ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේ ඊටාම විශේෂිත ආකාරයක ඔවුන්ට ආදරය කරලා ඒ ඊශ්‍රායල් වංශයක් දෙවියන් වහන්සේට ඕන වෙලා තිබුණා. ඒක දෙවියන් වහන්සේට ඕන වුණු දෙයක්. දෙවියන් වහන්සේගේ හදවතේ තිබුණු දෙයක්. දෙවියන් වහන්සේගේ ආශාවක්. මම මෙවැනි මනුෂ්‍ය සංගතියක් මේ පොළවේ බිහි කරන්න ඕන. උන්වහන්සේ මවපු මනුෂ්‍යයන් තුලින් උන්වහන්සේට
විශේෂිත ආදරය කරන්න. ඒක දෙවියන් වහන්සේගේ විශේෂ ආදරයක්. ඒක අපිට ප්‍රශ්න කරන්න බෑ. ඇයි දෙවියන් වහන්සේ එහෙම කෙරුවේ කියලා. සැබවින්ම ප්‍රේමවන්ත සහෝදර සහෝදරි මම කියන්නම් ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අපි සන්තෝෂ වෙන්න ඕන දෙවියන් වහන්සේ එවැනි පිරිසක් මෙලොවට බිහි කළාට. ඒ අයට ජීවත් වෙන්න රටක් දුන්නට. ඒ තුලින් තමයි අද මේ සුභාරංචි ආවේ ඊශ්‍රායල තුලින්. යේසුස් වහන්සේ ඉපදුනේ ඊශ්‍රායල් දේශය තුල. යේසුස් වහන්සේ ජීවත් වුණේ එතන උන්වහන්සේ තුලින් තමයි මුළු ගැලවීම මුළු ලෝකයට ප්‍රකාශ වුණේ. ඉතින් දැන් මෙතනදී මේ කියනවා පාපේ රැවටිලිකාරකමින් පාපය. මේ පාපය කියන දේ තමයි එකක් තමයි දෙවියන් වහන්සේව විශ්වාස නොකිරීමත් පාපයක්. මේ පාපය ගැන ගොඩක් කාරණා තියෙනවා ප්‍රේමන්ත සහෝදර සහෝදරි කතා කරන්න. අකීකරුකම, ඒ වගේම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, සමාව නොදීම, තික්තකම, දෙවියන් වහන්සේව විශ්වාස නොකිරීම, ඒ වගේම දෙවියන් වහන්සේ කරේ අදහගත්තු අය දෙවියන් වහන්සේව අත්හැර යාම මේ සෑම දේවල් දෙවියන් වහන්සේ පාප හැටියට ගණන් ගන්නවා. ඉතින් මෙතනදී වැඩියෙන්ම කතා කරන්නේ නුඹලාගෙන් කිසිවෙක් පාපේ රැවටිලිකාරකමින් දැඩි නොවන පිණිස. මොකද මේ ඉන්න හේබ්‍රව් සභාවට එදා හේබ්‍රව් ලේඛකයා කතා කරන්නේ ඒ අය තුලින් තමයි ඒ අයගේ ආදී පියවරු ඊට වසර ගණනාවකට ප්‍රථමව මිසරේ වහල්කමේ සිටියා මේ ජනතාව. ඊට පස්සු දෙවියන් වහන්සේ ඒ අයව ඒ වහල්කමෙන් නිදහස් කරගෙන ආවා. ඒ නිදහස් කරගෙන එද්දී ඒ අයට අමතක වුණා මිසරේ විඳපු අවුරුදු 440ක් මෙයාලගේ පරම්පරාවල් දුක් විඳපු වේදනා විඳපු කාලය අමතක වුණා. දෙවියන් වහන්සේගේ ඉමහත් වූ කරුණාව කරනකොටගෙන මිසරෙන් එයාලා පිට වෙලා රතු මුහුදෙන් එගොඩ වෙලා ඇවිල්ලා නැවත කානාන් දේශයට යන අතර මගදී මේ අය නැවත පාපේ රැවටිලිකාරකමට අසු වුණා. අනේකයි ප්‍රේමන්ත සහෝදර සහෝදරිදී මෙතනදී ස්වාමින් වහන්සේ ඔබවත් මාවත් අපි හැම කෙනෙකුම ශක්තිමත් කරනවා රැවටෙන්න එපා. රැවටිලිකාරයා එනම් යක්ෂයා ඔහු මුලා කරන්න මේ පොළවේ තමයි ජීවත් වෙන්නේ. ඒක සුද්ධ ලියවිල්ල තිබෙනවා. ඒ මුලා කරන්නාගේ ආත්මය මේ පොළවේ ක්‍රියා කරනවා. ඉතින් මිනිස්ය වන ඔබ මම අපි හැම කෙනෙකුත් මේ රැවටිලි කාර්යයට අසු නොවන පිණිස විශේෂයෙන් දෙවියන් වහන්සේ තෝරගත්තු උන්වහන්සේගේ දරු කැල මේ රැවටිලි කාර්ය ස්වභාවයට අසු වෙනවා ඊටාම නපුරු ලෙස. ඉතින් එතනදී මේ උදෑසන ඔබව අපි හැම කෙනෙක් ශක්තිමත් වෙනවා ඒ රැවටිලිකාරකමේ ආත්මයට අසු නොවී ජීවත් වෙන පිණිස ස්වාමින් වහන්සේගෙන් කරුණාව ඉල්ලාලා යාඥා කළ යුතුයි. මොකද දෙවියන් වහන්සේ අපිට කළ දේවල් මිනිසයන්ට අමතක වෙනවා. උන්වහන්සේගේ යහපත්කම, උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ අනුග්‍රහය, උන්වහන්සේගේ ආදරය මේවා ඔක්කොම අමතක වෙනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මිනිසයන්ට. මේක ඊටාම නපුරු දෙයක්. ඒක දෙවියන් වහන්සේ කැමති නැද්ද? හැම මොහොතකම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අපි අවදිව ස්වාමින් වහන්සේ තුල සිටින්න ඕන. මෙතනදී ඒ පමණක් නෙවෙයි මෙතනදී වචනේ සඳහන් කරන රැවටිලිකාරකමින් දැඩි නොවන පිණිස. ඒක රැවටිලි වෙලා ඒ රැවටිලිකාරකම තුල ඊටාම දැඩි ලෙස ඒ බන්ධනයට යටත් වෙලා ඒ බන්ධනයේ නිදහස් වෙන්න ආශන ඒ බන්ධනය තුල ඒක තමයි Tamanට හරි මාර්ගය. ඒක තමයි Taman කරන හරි සිතුවිල්ල. අපිට මඟ පෙන්වන්න කවුරුත් අවශ්‍ය නැහැ. අපිට කිසි කෙනෙක් කිසි නායකයෙක් ඕනේ නැහැ. එයාලා බොරු කරන්නේ. එයාලවත් මිනිස්යන්ට වරද තබමින් මේ අයක රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස. ඊටාම දැඩි වෙලා. එදා ඒකයි අද වර්තමාන සභාවත් එසේමයි. එදා මෝසෙස්ට විරුද්ධව මෝසෙස් දෙවියන් වහන්සේ පත් කරපු දෙවියන් වහන්සේගේ නියෝජිතයා ඒ වහල්කමෙන් නිදහස් කරගන්න දෙවියන් වහන්සේ තමයි ඒ මෝසෙස්ව මිසර දේශයට යව්වේ ඒ ඊශ්‍රායල් ජනතාව ගලවගෙන එන්න. ඒ රතු මුහුදෙන් එගොඩ වුණාට පස්සේ එයාලගේ අවශ්‍යතාවවලදී එයාලා ඒ දෙවියන් වහන්සේගේ මිනිස්යාට විරුද්ධව දැඩි සිතෙන් කතා කරන්න පටන් ගත්තා. ඔහුට වෛර කරන්න පටන් ගත්තා. ඔහුට ගල් ගසන්න පටන් ගත්තා. ඔහුට වරද තබන්න පටන් ගත්තා. ඔහුට දොස් පවරන්න පටන් ගත්තා. ප්‍රේමන්ත සහෝදර සහෝදරිය මේක එකයි එදා වගේම මේ රැවටිලිකාරයාට මිනිස්යෝ රැවටෙනවා. ඒක පාපය.
ඒක පාපේ. ඒක දෙවියන් වහන්සේ පිළිකුල් කරනවා ප්‍රේමන්ත සහෝදර සහෝදරිය. ඒක එදා සමාජයේ වගේම අද සමාජයේත් මතුවටත් දෙවියන් වහන්සේ පිළිකුල් කරන දේ උන්වහන්සේ පිළිකුල් කරනවා. ඒකට දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ. නමුත් ඒකයි මේ මිනිස්සු රැවටිලිකාරකමින් දැඩි නොවන පිණිස අදයයි කියන තෙක් දවස් පතාම එකිනෙක කෙනාට අවවාද කරපල්ලා. 14 වෙනි පදයේ කියන මක්නිසාද අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්න ඕනහම් උදහස් ඉපදීමේදී මේ නුඹලාගේ සිත් දැඩි කර නොගනිල්ලා. දැන් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය එදා මෝසෙස් ඔවුන්ට ඒ ගැන කතා කරද්දී මෝසෙස්ට විරුද්ධ වුණා. මෝසෙස්ට ගල් ගහන්න පිරිසක් ආවා. ඉතින් නිසා ඇයි ඒව උතුනේ නායකත්වයට විරුද්ධව ඊටාම භයානකයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය නායකයෙකු පත් කරන්නේ දෙවියන් වහන්සේ. මිනිසෙක් නෙවෙයි මෝසෙස් පත් කරුවේ දෙවියන් වහන්සේ තමයි ඒ රාජකාරිය කරන්නට මෝසෙස්ට බාර දුන්නේ. ඒක මෝසෙස්ට දෙවියන් වහන්සේ කරන්න ශක්තිය දුන්නා. මෝසෙස් කරන තාක්කල් අපි නිහඬව ඉන්න ඕන. අපි නිශ්ශබ්ද වෙන්න ඕන. ඒ නායකත්වයට කීකරු වීම තමයි දෙවියන් වහන්සේ ඉදිරියේ අනර්ග වෙන්නේ. ඉතින් ප්‍රේමන්ත සහෝදර සහෝදරිය මේ මිනිස්සු එපමණක් නෙවෙයි එදා මෝසෙස් විතරක් නෙවෙයි මෝසෙස් පත් කරපු දෙවියන් වහන්සේටත් ඔවුන් විරුද්ධ වෙලා ඔවුන් රැවටිලිකාරකමින් දැඩි වුණා කියන්නේ එදා ඒ අය තමන්ටම කියා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට තමන් දැකපු දේ තමන්ට සිතන විදියට ඒ රැවටිලිකාරකමට යටත් වෙලා එදා වස්සේගේ රූපයක් සාදා මෝසෙස් එනකන් නිහඬව සිටින්න නැතුව රූපයට නමස්කාර කරන්න පටන් ගත්තා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේ ඒ මොහොත වෙන තාක්කල් මේ මිනිස්යන්ට ඊටම ලස්සන සැලැස්මක් උන්වහන්සේ සාදලා තිබුණා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අද දවසේත් ඔබත් මමත් ස්වාමින් වහන්සේගේ දරුවෝ හැටියට උන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන්න. උන්වහන්සේගේ වචනේ කියවන්ට මේ සුභාරංචි පොත කියවන්ට හැම දවසක මේ වචනේ මෙනෙහි කරන්ට දෙවියන් වහන්සේ ඔබට ආදරය කරනවා. දෙවියන් වහන්සේගේ සැලැස්ම ඊටාම අනර්ගයි. ඊටාම ප්‍රේමණීයයි. ඊටාම ප්‍රශංසනීයයි. ඊටාම ගෞරවණීයයි දෙවියන් වහන්සේගේ සැලැස්ම. ඉතින් මේ සැලැස්ම එනතාකල් එකයි මම කලින් කිව්වේ ඒ ස්වාමින් වහන්සේ මේ පොළවේ අපිව තබලා තිනා. මේ ලෝකයේ අපිව තබලා තිනා. නමුත් මේ ලෝකයට අපි අයිති නැහැ. ලෝකයා කරන දේවල්, ලෝකයා දකින දේවල් අපි කරන නුසුදුසුයි. ඒකයි මම කිව්වේ මෙයාලා පරණ ලෝකයේ හිටියා, මිසරයේ හිටියා, ඊජිප්තු දේශයේ හිටියා. ඒ අය සත්තුන්ට නමස්කාර කෙරුවා, හරකුන්ට රූපවට නමස්කාර කෙරුවා. දෙවියන් වහන්සේවට පිළිකුල් කරනවා. ඒකයි ඒ දෙවියන් වහන්සේ කරපු හොඳ දේ යම් අවස්ථාවලදී මිනිස්සු අමතක කරනවා. ඒ මෝසෙස් ඒ සීනායි කන්දට නැග්ගාම ආමෙන් ඒ මොහොතේ ඒ අය දැක්කේ නෑ ඒ මෝසෙස් කොහොමද එතෙන්ට ගියේ කියලා. දෙවියන් වහන්සේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේගේ මිනිසයා සමග දෙවියන් වහන්සේ ගනුදෙනු කරන එක ඒක සභාවට දෙවියන් වහන්සේ පෙන්눔 කරන්නේ නැහැ. සභාවට ඒ සභාවේ නියෝජිතයා තුලින් තමයි දෙවියන් වහන්සේ කතා කරන්නේ. ඒ කාලයක් දෙවියන් වහන්සේ සභාව එලෙස තබලා තිබෙනවා. එතකොට ඒ සභාවේ ඉන්න නායකයෝ එයාලා වැරදි දේවල් අරගෙන වැරදි විදියට හදාගෙන ක්‍රියා කිරීම, කතා කිරීම භයානකයි. ඔබගේ ඇස් ඉදිරිපිට ඔබ සුද්ධ ලියවිල්ල පෙරලා බලන්ට ඒ ආකාරයට දෙවියන් වහන්සේට ප්‍රසන්න වුණාද කියලා. ඉතින් මෙතනදී ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය 14 වෙනි පදේ කියන මක්නිසාද අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්න වුණාම් උදහස් ඉපදීමේ මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගනිල්ලා. අපි පෙරලා ගනිමු මේ සමගම ඔබ හේබ්‍රව පොතේ අපි ඉන්න ගමන් ගීතාවලිය 95 වෙනි පරිච්ඡේදයේ 7 සහ 8 වෙනි පදවලට අපි පෙරලා ගනිමු. මක්නිසාද අපේ දෙවියන් වහන්සේය. අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනගය. උන්වහන්සේගේ අතේ බැටළුවෝය. අන්න වැදගත් වචනයක් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. දෙවියන් වහන්සේගේ සෙනග. ආමෙන්. දෙවියන් වහන්සේගේ ඔබත් මමත් දෙවියන් වහන්සේගේ සෙනගක්. දෙවියන් වහන්සේ කිව්වොත් උඹලා මාගේ සෙනග කියලා. ඒ අය කොතන තබලා තිබුණත් ඒ අය දෙවියන් වහන්සේගේ සෙනග තමයි. ආමෙන්. අපි ඉන්න රටේ, ඉන්න ප්‍රදේශයේ, ඉන්න දේශයේ මොන දේවල් සිදු වුණත් දෙවියන් වහන්සේගේ සෙනග බව ඔබ හිතන්න, ඔබ විශ්වාස කරන්නට. ඒ දරුවන්ව, ඒ සෙනගව ඒ දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා.
ආරක්ෂා කරනවා. එයාට අතිශයින් උන්වහන්සේ ප්‍රේම කරනවා. ඉතින් මේක තමයි මේ වරද තිබෙන්නේ. අද දවසේ නුඹලා උන්වහන්සේගේ හඬට කීකරුවන්න ඕනම් යහපත. ආමේන්. ගීතාවලියේ 23 6 වෙනි පදයේ කියනවා සැබවින්ම ඔබගේ යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතේ සෑම කාලෙම මා සමග එන්නේය. ආමේන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. ඇයි මෙහෙම එන්නේ? උන්වහන්සේගේ කරුණාව සහ යහපත්කම ඔබගේ ජීවිතේ සෑම කාලෙම ඔබගේ පසුපස එන ඔබ සමග එනවා. ඒ දෙවියන් වහන්සේගේ දරුවෝ නිසා. ආමේන්. දෙවියන් වහන්සේ මේ වාගේ අනර්ග සැලැස්මක් උන්වහන්සේ ලෝකේ ආරම්භ කරද්දීම කරන්නත් ප්‍රථමව ලෝකේ මවන්න ප්‍රථමව ඔබ මවන්න ප්‍රථමව ආබ්‍රහම් ඊශාක මවන්න ප්‍රථමව මෝසෙස් මවන්න ප්‍රථමව උන්වහන්සේ මේ සැලැස්ම සාදලා ඉවරයි. හලෙලූයා. මේ සැලැස්ම තමයි ස්වර්ගීය සැලැස්ම. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ඒ ස්වර්ගීය සැලැස්ම බලාපොරොත්තු වෙමින් ස්වර්ගීය ඇසකින් දෙවියන් වහන්සේගේ අතින් සාදපු දරුවෝ ඔබ මම ස්වර්ගීය දරුවෝ. ඒ අය තුළ තිබෙන්න ඕනේ ස්වර්ගීය හදවතක්, ස්වර්ගීය මනසක්, ස්වර්ගීය ඇසක්, ස්වර්ගීය සිතුවිලි, ස්වර්ගීය කල්පනාවල්. දෙවියන් වහන්සේගේ කල්පනාව ඔබ කල්පනා කරනවා නම් ඔබ තුල තිබෙන්න ඕනේ ස්වර්ගීය කල්පනාව. ඔබ දෙවියන් වහන්සේ මවපු දරුවෙක් නම් ඒ දෙවියන් වහන්සේ හා සමග අපි සිටිය යුතුමයි. උන්වහන්සේ අපේ තාත්තා. මෙතනදී පැහැදිලිව උන්වහන්සේ අපට කතා කරනවා මක් නිසාද අපේ දෙවියන් වහන්සේය. ආමේන්. අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනගය. හලෙලූයා. උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනග. උන්වහන්සේ ඔබව මාව ඔබට අවශ්‍ය ඒ තන නිල්ල, අවශ්‍ය ආහාර පාන ආදිය, අවශ්‍ය සුවසෙත, අවශ්‍ය සමාදානය ප්‍රීතිය උන්වහන්සේ අපිට සාදලා ඉවරයි. මේ කොරෝනා නිසා නෙමෙයි සෑදුවේ. උන්වහන්සේ මුළු ලෝකේ අත්විවරම් දමන්නට ප්‍රථමව උන්වහන්සේ මේ සියලු සැලසුම් සාදලා ඉවරයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරි, ඒක තමයි ඇත්ත. ඒක තමයි ස්වර්ගීය කල්පනාව. අද මනුෂ්‍යයන්ට තේරෙන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේගේ වචන එකයි හේබ්‍රව පොතේ කතා කරන්නේ. එකිනෙකනාව ධෛර්යමත් කරපල්ලා. ස්වාමීන් වහන්සේ තුළ ස්වාමීන් වහන්සේ මට දුන්නු මඟ පෙන්වීම තුළ උන්වහන්සේ මාව ශක්තිමත් කළා, ධෛර්යමත් කළා. මම ඔබව ශක්තිමත් කරනවා, ධෛර්යමත් කරනවා. අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ බැටළුවෝ. ආමේන්. හලෙලූයා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ඒකයි ස්වාමීන් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ කියන්නේ ප්‍රීති වේලා, ප්‍රීති වේලා. පිලිපි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා ප්‍රීති වේලා, ප්‍රීති වේලා. නැවතත් කියමි ප්‍රීති වේලා, ප්‍රීති වේලා. ආමේන්. ස්වාමීන් වහන්සේගේ දරුවනි ප්‍රීති වෙන්න පටන් ගන්න. උන්වහන්සේට හොසානා කියලා අත්පොල සම්දෙමින් නමස්කාර කරන්නට, ප්‍රශංසා කරන්නට, ජය ഘോഷා හඬ නගන්නට ඒ දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු වෙන එකයි. ඒක තමයි ස්වර්ගීය ආශාව. පියාණන් වහන්සේගේ කැමැත්ත වෙලා තිබෙන එකයි. ආමේන්. පියාණන් වහන්සේ අපිට ඒ තරම් ආදරය කරනවා. ඊට පස්සේ කතා කරනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අද දවසේ නුඹලා උන්වහන්සේගේ හඬට කීකරුවන් වෙනා යහපත. ආමේන්. යහපත එන්නේ කොහෙන්ද? දෙවියන් වහන්සේගෙන්. ඇයි? දෙවියන් වහන්සේ යහපත් නිසා. උන්වහන්සේ අපි කියන good God. ආමේන්. හලෙලූයා. ආමේන්. ස්වාමීන් වහන්සේකයි යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සෑම කල්ලිම මා සමගින්නේය, මා පසුපසෙන්නේය. ආමෙන්. ඉතින් ඒ නිසා 8 වෙනි පදයේ කියන විවාදයේදී මෙන් වනාන්තරයේදී පරීක්ෂා කළ දවසේදී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගනිල්ලා. එකල නුඹලාගේ පියවරු මා පරීක්ෂාකට මා විමසා මාගේ ක්‍රියාව දුටුවෝය. මම 40 අවුරුද්දක් ඒ පරම්පරාව කෙරෙහි කලකිරී ඔහු සිතින් මුලාව යන සෙනගක්ය. ඔහු මාගේ මාර්ගයන් දැන නොගත්තෝ යයි කීයෙමි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අන්නේ දා දෙවියන් වහන්සේ තෝරගත්තු දෙවියන් වහන්සේ මම කලින් කිව්ව ස්වර්ගීය සැලැස්මක් උන්වහන්සේගේ ඒ ගොදුරු බිමේ බැටළුවන්ට උන්වහන්සේ සාදලා තිබුණා. නමුත් ඒ සැලැස්මට විරුද්ධව වුන් පිටින් ගියා. දෙවියන් වහන්සේට අකීකරු වුණා. ඒක තමයි පාපය. පාපය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අපි හැමෝම, මම බහුවචනයෙන් කතා කරන්නේ, අපි හැමෝම ස්වාමින් වහන්සේගේ වචනගෙන නුඹලා සැමෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව තිබෙනවා. මේ නිසා මේ උදෑසන ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අලුත් දවසකට ස්වාමින් වහන්සේ ඔබව මාව ගෙනියනවා. අලුත් ආලේපයක් උන්වහන්සේ ඔබට මට දෙන්න යනවා.
ආමේන්. අලුත් මඟ පෙන්වීමක් දෙන්න යනවා. මේ කොරෝනා වෛරසය තුල දෙවියන් වහන්සේට අපි ස්තුති කරන්න ඕන. ආමේන්. මේ තුල තමයි දෙවියන් වහන්සේගේ වචනය ලෝ මුළුල්ලේ ඉතා බලවත් ලෙස ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. හලලුයා. අද උදෑසන අපගේ දේව මෙහේ අපිට මඟ පෙන්වූ පාස්ටර් රොනල් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා අප සමග බෙදාගත්තා. අපිට මේ අවුරුද්දේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථාන වීමේ මංගල්‍ය අපිට ගෙවල් වල ඉඳලා තමයි කරන්නට සිදුුනේ. සභාවල ඇටියට රැස් වෙන්න බැරුව ගියා. නමුත් දෙවියන් වහන්සේ එකයි ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය අයහපත තුලින් යහපත ඉටු කරන දෙවියන් වහන්සේ. ඒ දවසේ දෙවියන් වහන්සේගේ අනර්ග මිනිසෙක් ඔබ දන්නවා ඒ සහෝදරයා අපි දන්නවා දෙවියන් වහන්සේගේ මිනිසෙක් ඉතාම අනර්ග දෙවියන් වහන්සේගේ බලවත් මිනිසෙක් රවි සකරායගේ ඒ සුභාරංචි දේශනාව තුළින් ඒ දවසේදී ලක්ෂයක් මුළු ලෝකයේ මිනිස්සු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ගැලුම් කරු බවට පිළිගත්තා. ආමේන් හලෙලූයා කියලා දෙවියන් වහන්සේට ස්තුති කරන්නට ඒ දෙවියන් වහන්සේ පාවිච්චි කරපු ඒ දෙවියන් වහන්සේගේ මිනිස්යා උදෙසා යාඥා කරන්නට. ආමේන්. ඉතින් ඒකයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේ එදා ඒ දෙවියන් වහන්සේ ලස්සන සැලැස්මක් සාදලා තිබුණා. අකීකරු වීම නිසා ඒ මිනිසයන්ට එදා මිසරේ වහල්කමින් ආපු ඒ ප්‍රථම ජනතාවට ඒ සැලැස්ම තුල ගමන් කරන්නට බැරි වුණා. ආමේන්. රැවටිලි කාර්යාගේ රැවලිට අසුණා. හම්දාලාබා රුෂෙකෙබේ කත්තු කන්දරබා. ප්‍රේමන්ත සහෝදර සහෝදරිය අද මිනිස්සු එපසිකින ඔවුන් සිතින් මුලාව යන සෙනගක්ය ඔහු මාර්ගය දැන නොගත්තේ යයි කීයේමි. එබැවින් ඔහු මා දෙන නිවාඩුවට නොපැමිණෙන්නේ යයි මාගේ උදහසින් දිවුලෙමි. ස්වාමින් වහන්සේ දිවුරා කිව්වා ඒ අය මම පිළියෙල කර තිබෙන ස්වර්ගීය ස්ථානයට එය යන්නේ නැහැ කියලා. ඒ වගේම කිසි කෙනෙකුට යන්න බැරුව ගියා අපගේ ආදි පියවරු වන ඒ ආබ්‍රහම් ඊශාගෙන් පැවතුණු ඒ ජනතාව ඔවුන් මිස්රේ එන අතර ඒ අවුරුදු නැවත අවුරුදු 40ක් ඔවුන් කානාන් වනාන්තරයේ සීනායි කන්ද වටා කැරකෙමින් සිටි මොහොතේ ඔවුන් එකිනෙකෙනා මැරිලා ඒ අය වනාන්තරයේදී විනාශ වුණා. ඔවුන්ගෙන් ඉතිරිුණු සෙනග තමයි ඔවුන්ට දාව පසුව ඇති වුණු දරුවෝ තමයි ස්වාමින් වහන්සේගේ ආත්මය ඇති මනුෂ්‍යයා සමග මෝසෙස් සමග සිටීමෙන් ඊට පසු නායකත්වයේ ගත්තු ජොෂුවා සහ කාලෙබ් සමග දෙවියන් වහන්සේට ඕන වෙලා තිබුණා මේ තෝරගත්තු අයව මම තෝරගත්තු මගේ පාපුටු වන දේශයට මම ගෙනියනවා. ඒ අයව ඒ කානාන් දේශයට කිරියෙන් පැණියෙන් ඉතිරි යන දේශයට යන්න හැකි වුණේ ඔවුන්ගේ දෙවෙනි පරම්පරාව. ඉතින් ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය රැවටිලි කාර්යා ඔබවත් මාවත් රවට්ටන්න ඉතාම සූක්ෂමව ඔහු සැලසුම් දාගෙන තිබෙනවා. උගේ සැලැස්මට වඩා දෙවියන් වහන්සේගේ සැලැස්ම කෙරෙහි මේ උදෑසන මම ඔබව ධෛර්යමත් කරනවා. දෙවියන් වහන්සේගේ සැලැස්ම කුමක්ද කියලා මේ මොහොතේ ඔබ මේ වචනයනකොට සිත් විමසන දෙවියන් වහන්සේගෙන් විමසලා කාරණා තේරුම් අරගෙන අපේ ස්වාමින් වහන්සේ ඉදිරියේ අපි හැමෝම පව්කට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව තිබෙනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ තුල පසුතැවිලි වී ස්වාමින් වහන්සේගෙන් සමාවිලඬ ස්වාමිනේ මම ඔබ වහන්සේට විරුද්ධව ස්වාමිනේ පාපී රැවටිලි කාරකමින් මම දැඩි වුණාද ස්වාමිනේ දැඩි වුණු මිනිස්සු සමග මම එකට ගමන් කළාද වුන් සමග ස්වාමිනේ එක්සිත් වුණාද ස්වාමිනේ එසේ නොකරන පිණිස මම යාඥා කරනවා අනේ ස්වාමිනේ මට සමාවෙන්න මට දයාව මනව ස්වාමිනේ ඔබගේ උදහසා පලිය මා පිට නොතැබුව මනව ස්වාමිනේ මගේ දරුවන්ට නොතැබුව මනව මගේ බිරිඳට නොතැබුව මනව ස්වාමිනේ අපේ සභාවට නොතැබුව මනව එවැනි ආකාරයට ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියේ පසුතැවිලි යාඥා කරන්නට අප ඉන්න දේශය ඔබ කොයි දේශයේ සිටියා ශ්‍රී ලංකා දේශයේද කැනඩා දේශයේ සිටිනවද ලෝකයේ කොතන සිටියත් ඒ ඉන්න දේශයේ ඒ හැම මිනිසෙකු දෙසාත් ඔබ ස්වාමින් වහන්සේගේ පාමුල යාඥා කරන්නට අද හැම මිනිසෙක්ම පාපේ රැවටිලිකාරකමේ දැඩිකමට ඔවුන් අසු වෙලා ඒ අන්ධකාර බලයෙන් ඔවුන් නිදහස් කරන්නට යේසුස් වහන්සේ ජීවමානව ඉන්නවා.
බලවන්ත වෙන්නවා විශ්වාසවන්ත වෙන්නවා උන්වහන්සේගේ කුරුසේ පූජා වීමේ ලේවල බලයට යටත් වෙමින් ඒ ශුද්ධ වූ ලේවලින් පවිත්‍ර වෙමින් ඒ ශුද්ධ වූ ලේවලින් වැසිලා ජේසුන්ගෙන් ළඟ ජේසුනි ඔබේ ශුද්ධ ලේවලින් මගේ සිද්ද සිතුවිලිද මම වසා ගන්නවා ස්වාමිනේ මට අනුකම්පා කළමනෝ දයාවමනෝ ස්වාමිනේ ඔබ වහන්සේට ස්වාමිනේ මම බාර වෙනවා ස්වාමිනේ මම යටත් වෙනවා මම නායකත්වයට යටත් වෙනවා ස්වාමිනේ ඔබ වහන්සේ දුන්නු ස්වාමිනේ ඔබගේ මඟ පෙන්වීම තුළ මම ස්වාමිනේ මට තනිව ගමන් කරන්නට බෑ ස්වාමිනේ ඔබ වහන්සේකයි ඉන්දිරේ දීලා තිබෙන්නේ ස්වාමිනේ අපි බැටළුව නිසා පියාණනි ඔබ වහන්සේ මට දීලා තිබෙන සභාවට ස්වාමිනේ මම අවතීර්ණ වෙනවා ස්වාමිනේ සභාව සමග ගමන් කරන්නට යනවා ස්වාමිනේ සභාව සමග එකට සිටිද්දී ස්වාමිනේ අපි තුල විශාල බලවත් එක්සත්කමක් එක්සිතකමක් ස්වාමිනේ ඒ තුල ඔබ සිටිනවා ඒ නිසා ස්වාමින් වහන්සේ ඔබට මට අතිශයින් ප්‍රේම කරනවා ආදරය කරනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අද දවසේ මේ දවසේ ස්වාමින් වහන්සේගේ සිතුවිල්ල සමග ස්වාමින් වහන්සේ ඔබ මා සමග බෙදා ගන්න දුන්නු දෙවියන් වහන්සේගේ වචනෙට මම ස්තුති කරමින් අපි යටත් යමු යේසුස් වහන්සේගේ උතුම් ශුද්ධ නාමයෙන් ආමේන් 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 අපි ආඥා කරමු ශුද්ධ දෙවියන් වහන්සේ ප්‍රේමවන්ත පියාණනි මේ උතුම් ආශිර්වාදමත් දවස ස්වාමීන් අද දවසේ ඔබ වහන්සේ මේ උදෑසනම අපට දුන්න ඔබගේ උතුම් අනගි වචනේ නිසා ස්තුති කරනවා වචනේ බලය නිසා ස්තුති කරනවා ඒ මඟ පෙනීම නිසා ස්තුති කරනවා හෙළිදරව් වීම නිසා ස්තුති කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ ජීවමානයි බලවන්තයි ස්වාමිනී වචනේ අසු සියලු දෙනා තුළ ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් 100%ක්ම ඵල දරන පිණිස ආඥා කරන ඒ ඵල උන් තුළ පවතින පිණිස ආඥා කරනවා ස්වාමිනී ඒ ඵල ස්වාමිනී බොහෝ අයට ආශිර්වාද වෙන පිණිස ස්වාමිනේ මේ අය තුලින් තව එකිනෙකට ආශිර්වාද කළ මැනව ඔබ වහන්සේට බාරමින් අපි අද දවසම යේසුස් වහන්සේගේ උතුම් කුරුසියේ පූජා වීමේ ලේවල බලයට ලේවල මිලයට අපි සියලු දෙනා සියල්ල ස්වාමිනේ අපගේ ජීවිත අපගේ පවුල් අසල්වාසී නෑදෑ හිත මිතුරන් ස්වාමිනේ මුළු ලෝකවාසී ජනතාවද යේසුස් වහන්සේගේ උතුම් ඒ පූජා වීමේ ලේවල බලයට ලේවල මිලයට යටත් කරමින් අපිද යටත් වෙනවා යේසුස් වහන්සේගේ බලවත් උතුම් ශුද්ධ නාමයේ බලෙන් අපි හැමෝම කියමු ආමේන් 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 ඔබ සැමට ජේසු පීඨයි ආමේන්